समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස तन्हाय जायति शोको तन्हाय जायति भयं तन्हाय विप्पमुत्तस्स नत्ति शोको कुतो भयं ති වැඩමවදාළ අතිපූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේත් අපි බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ඒ ධර්මයේ අසුරෙන් ඒ අවශ්‍ය කරන ධර්ම කරුණු සාකච්ඡා කරගන්න හැම කෙනෙක්ම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ මම ධර්මය ශ්‍රවණය කරලා ධර්මය ධාරණය කරගෙන මගේ චිත්තසංතානයෙන් ඒ උතුම් ධර්මයේ නැගෙන විදිහට මගේ හිත සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගන්නවා මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. අපි කරන කියන හැමදේම මොකටද කරන්නේ කියලා දැනගන්න ඕනේ. මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ අපි හැමදාම මතක් කරනවා බොහෝ ශාස්ත්‍රීය ධර්ම කරුණු සාකච්ඡා කරන බහුශ්‍රృతභාවය වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කෙරෙන ධර්ම දේශනා මාලාවක් නෙවෙයි. ඒ සඳහා අපි හැමෝටම අවස්ථාවන් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව අපි මේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය භාවිතයට ගැනීම සඳහා මොකද පාවිච්චි කළ යුතු දෙයක් ධර්මය කියන්නේ භාවිතා කළ යුතු දෙයක්. ඒකින්ද ප්‍රායෝගිකව අපේ ජීවිතවලට කොයි විදිහටද මේ කරදරකාරී ව්‍යසනකාරී තත්ත්වයෙන් අත මිදෙන්නේ කොහොමද කියන එක ගැන නැවත කිසිදු ආකාරයකින් ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැති තත්ත්වයකට අපිපත් වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කර ගැනීම තමයි මේ ධර්ම දේශනාවේ අරමුණ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණේ එකම අරමුණකින්. වෙන මොකුත් අරමුණක් තිබුණේ නැහැ. සත්‍යයේ දුක නිවීම සඳහා වෙනත් අරමුණක් නැහැ. එතකොට ඒ ධර්මය තුළ හික්මන අපේ දුක් නිවා ගන්න වැඩපිළිවෙලේ නම් අපි ඉන්නේ පැහැදිලිවම දුක් අඩු වෙන්න ඕනේ නේද? ඉතින් අපි මම හැමදාම කියනවා වගේ ඊ타මත්ම විවෘත මනසකින් ඇත්තට මුණ දෙන්න ඕනේ. ඇත්තට මුණ දෙන්න ඕනේ. ඉතින් මට උත්තරයක් ඕනෙත් නැහැ. ඍජුවම කෙලින්ම ඇත්තම හිතලා අහලා බලන්න මගේ ජීවිතයේ දුක් අඩු වෙලාද ඇතුලෙන් අහලා උත්තරයක් ගන්න බලන්න නේද? මම බොහෝ දේවල් කරනවා දැන් මගේ ජීවිතේ අපි ඔක්කොම සතුටින් ජීවත් වෙන්නයි උත්සාහයක් ගන්නෙ. මගේ ජීවිතේ දුක් අඩු වෙලාද? ඊළඟට අනාගතේ එළඹෙන්න තියෙන දුක් අඩු වෙලාද? යෝවීම් ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඉතින් මේ වගේ දේවල් එක්ක සාමාන්‍ය දවසක් ගත කරත් පීඩනයකින් පශ්චාත්තාවයකින් ඉන්න ස්වභාවයක් තියෙනවා. දවසක් ගත කරනකොට අහවල් තැනට ගිය කට්ටිය දැන් එයිද මොකද දුරකථනයට ඇමතුමක්වත් දෙන්න විදියක් නැහැ. එන්න පරක්කුයි නැත්තම් මට මොනවා කියයිද මට කියපු දේවල් කරපු දේවල් අතීතය වර්තමානයේ මේ ඔක්කොමත් එක්ක ලොකු ගාලගෝට්ටියක් වගේ මහ පොරැල්ලිලක් වගේ ජීවිතයක් මේ ගෙවන්නේ. ඉතින් හැමෝගෙම ජීවිත අරමුණ නම් සතුට වෙන එක තමයි. සතුටෙන් ජීවත් වෙන එක. නමුත් එහෙම එකක්
නැහැ. නේද? තිබුණත් ඒක తాවකාලිකයි, ඊතාවකාලිකයි. ඉතින් ඒකින්ද මේකට විසඳුමක් තියෙන්න ඕනේ. අපි මල් පූජා කරනවා තමයි. පහන් පූජා කරනවා තමයි. ලොකු පින්කම් කරනවා තමයි. දානමාන ආදියත් කරනවා තමයි. ඒවා අනවශ්‍යද? නෑ, ඒවා අවශ්‍යයි. නමුත් දුක් අඩු වෙලා දන්නේ නේද? එහෙනම් ඒක විතරක්ද දන්නේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ? සසර ජීවිතයේ ලෞකික සැප සම්පත් ලබා ගැනීම සඳහා නෙවෙයි ධර්මය කියලා කියන්නේ. ඒක මොහොතක්වත් සසර වර්ණනා කරේ නෑ බුදුරජාණන් වහන්සේ. ඒ මොකද ඒක තියෙන භයානකම දන්න හින්දා. ඒකින්ද අපි කෙටියෙන් බලන්න ඕන දැන් අපි මොකක්ද කරන්න ඕනේ එහෙනම් කියලා. මොකද්ද කරන්න ඕනේ? මල් පූජා කරලාම නිවන් දකින්න පුළුවන් නම් ඉතින් අපි ලෝකේ තියෙන මල් ඔක්කොම එකතු කරලා පූජා කරමු. නේද? කටපාඩම් කරලාම නිවන් දකින්න පුළුවන් නම් කටපාඩම් කරමු කොනකින්ද? එහෙනම් මේ දුක් නැති කරන වැඩපිළිවෙල මොකක්ද කියලා තේරුම් ගැනීම සිද්ධ කරගන්න ඕනේ. සිද්ධ කරගන්න ඕනේ. හොඳයි. කුමක් හින්දාද දුක්? ඇයි අපිට දුක්? එක පාටම කියවෙන්න ඕන වචනයක්. තණ්හාවෙන්දයි යන්න හරි. මොකක්වත් නෙවෙයි. තණ්හාවෙන්දයි දුක. එහෙනම් වැඩපිළිවෙල කුමක් නැති කිරීමද? තණ්හාව නැති කිරීමයි වැඩපිළිවෙල. බුදුරජාණන් වහන්සේ දේශනා කරා තමන්ව තේරුම් ගන්නකොට හොඳටම ඇති කියලා. දැන් මේ ඔක්කොම ගලප ගන්න වෙනවා. තණ්හාව නැති කරගන්න ක්‍රමෙත් ගලප ගන්න ඕනේ. තමන්ව තේරුම් ගන්න නම් කාගෙනද කතා කරන්න ඕන? අපි ගැනමයි කතා කරන්න ඕනේ. නේද? මාව තේරුම් ගන්න ඕන නම් මං ගැන කතා කරන්න ඕනේ. එතකොට මං ගැන කතා කරනකොට මොනවද ඒකට ගලපන්න ඕන? ශ්‍රීජාන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා නම් ඒක මෙතන ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඕනේ. අනුන්ගේ තැනත් ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඕනේ. මම වරද්දගෙන ඉන්නේ කොටස් වගේක් තියෙනවා. ආන්ගේ වරද්දාගෙන ඉන්න කොටස් ටික තේරුම් ගන්න මේ ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්න උත්සාහයක් ගන්න ඕනේ. එහෙනම් අපි චුට්ටක් උත්සාහ කරමුද බලන්න. නේද මං කියවනේ අපි මේක ප්‍රායෝගිකව කතා කරන ධර්මයක් කතා කරන්නේ ප්‍රායෝගිකවයි කියලා. එහෙනම් අපි පුංචි උත්සාහයක් ගන්න යන්නේ අපි ගැන කතා කරන්න. මොහොතකට හිතන්න හැමෝටම තියෙනවා තමන්ට කියලා ආවේනික වෙච්ච ලෝකයක්. නේද? පොඩ්ඩක් මම ධර්ම දේශනාව නවත්තලා විනාඩි 5ක් ඉන්නද? මොකද වෙන්නේ එහෙම වුණොත් එහෙම? දැන් මම කෙනෙක්ට කතා කරන්නත් එපා. නැගිටලා යන්නත් එපා. මම විනාඩි 5ක් බණ නවත්තලා නිස්සද්දලා හිටියොත් මොකද වෙන්නේ? ඕන් යන්න පටන් ගන්න. එක එක්කෙනා ගිහිල්ලා තියෙන එක තැන. කොහෙද යන්නේ? සමහර අය ගෙදර යයි. නේද? සමහර අය ආදරය කරන අය ළඟට යයි. සමහර අය අතීතේ කෙටියෙන් කියනවා නම් අතීතයේ දැක්ක අහපු විඳ දේවල් වලට හිතාය ගිහිල්ලා එක තැන් වල. නේද? මේ හිත දුවන දිවිල්ල පේනවා නම් එහෙම අපිට දෘශ්‍යමාන නම් ඔන්න බලාගත්ත හැකි ඉඳන් ඉන්න කට්ටිය කොහෙද ඉන්නේ කියලා. නේද? එහෙනම් අන්න ඒ වගේ එක එක්කෙනා අපි එක එක ලෝකවල තනි වෙලා. නේද? හැබැයි ඒ ලෝකේ රාජකම් කරන්නේ කවුද? එහෙනම් තමන්ගේ ලෝකේ රජ්ජුරුවෝ සහ රැජින මම. නේද? එහෙනම් ඔන්න හැමෝම තමන්ගේ ලෝකේ මේ මානසිකාරය තමන්ගේ ලෝකයට ඒ කියන්නේ හරියට නිකන් මේක සකස් වෙලා එක එක්කෙනාගේ මනස සකස් වෙලා එක තැන් එක පොඩි කෑල්ලක හිටින්න. හරියට නිකන් පරිගණකයක් ප්‍රෝග්‍රෑම් වෙලා වගේ. නේද? එතකොට ඒ සකස් වෙච්ච කොටසේ තමයි සැරිසරන්නේ. එච්චරයි යාට. හැමෝම ඉතින් තමන්ගේ කියලා ලෝකයක සැරිසරනවා. පිළිගන්නවද? නේද? පොඩ්ඩක්
අද මොනවා වුණාද දන්නේ ආ ගෙදර දැන් කුස්සිය කිව්වොත් ඕන් එක එක අම්මලාට මතක් වෙන තමන්ගේ කුස්සිය. එයාගේ ලෝකේ තියෙන කුස්සිය. නේද? අම්මා කිව්වොත් ඔක්කොට මතක් වෙන්නේ තමන්ගේ අම්මා. ඒ විදිහට එක එක්කෙනා මේ ලෝකෙට ඇවිල්ලා ඉපදුනාට පස්සේ බලපු අහපු දේවල් අනුව ඉතින් අරව ආයෙ බලන්න ඕනේ ආයෙ අහන්න ඕනේ ආයෙ විඳින්න හැම තැනම දුවනවා. දැක්ක ඒවා බලන්න දුවන්නේ. අහපු ඒවා අහන්න දුවන්නේ. හවුද නැද්ද? නේද? හරි. මේ ලෝකේ අපිට ගොඩ නැගුණේ තමන්ට ඔය දැන් තනියම ඉන්නකොට එක ආකාරයට දැනෙන හැඟෙන විසිරෙන තමන්ගේ කියලා හැදිලා තියෙන මානසිකාරයකින් නැවත නැවත ආවර්ජනය වෙන තමන්ගේ කියන ලෝකේ හැදුනේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්නකෝ. කොහොමද හැදුනේ? ඇහෙන් බලා, කනෙන් අසා, නාසයෙන් විඳ, දිවෙන් විඳ, ශරීරයෙන් විඳ, මනසින් විඳ කියලා කිව්වොත් මොකද කියන්නේ? නේද? ඔක්කොම ওই මානසිකාරයට ඇතුල් වෙලා තියෙන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරයෙන් කියන එක කිව්වොත් ඇත්තද බොරුද? ඒකෙන්මයි නේද? දැනට මතක් වෙලා දුක් විඳින දෙයක් හරි සතුට වෙන දෙයක් හරි මොනවා හරි මතක් වෙලා ලෝකයක් ගැන අපිට දැනගන්න තියෙනවා නම් ඒ දැනගන්නේ දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල්ද නැද්ද? එහෙම නැතුව ඉතින් මේක ඇතුළට මොකුත් වෙන්නේ නැහැ නේ. ලෝකයේ දැකිය හැකි දේවල් තියෙනවා නම් කොච්චර දේවල් දැකලා තියෙනවද දන්නේ නැහැ දැන් මේ වෙනකොට. දැකිය හැකි දේවල් තව කොච්චරක් තියෙනවද? දැන් භාගයට භාගයක්වත් බලලාද නැත්තම් මොකද කියන්නේ? භාගයට භාගයක් නැහැ. කාලක් නැහැ. ඊටත් අඩුව දශම ගානක්. ඔව් නේද? ඊටාම් පොඩ්ඩයි. හොඳට කල්පනා කරන්න මම කියන්නේ දැකිය හැකි දේවල් තියෙනවා නම් මම දැක තිබෙන්නේ ඊටාම අල්පයයි. ඉතින් ගන්නවද? ඇසිය හැකි දේවල් මේ ලෝකේ තියෙනවා නම් මම අසා තියෙන්නේ ඊටාම අල්පයයි. හරි. එතකොට විඳින දේවලුත් එහෙමයි. මම දැකලා තියෙන දේවල් වලින් මගේ ලෝකෙට එකතු වෙලා තියෙන්නේ භාගයට භාගයක්ද? දැකලා තියෙන දේ අපි හිතමු නුවර ඉඳන් කොළඹට මං යනකොට වටේ බලාගෙන යනවා. මගේ ලෝකෙට එකතු වෙන්නේ කොච්චරද? එතන ඉඳන් ඔක්කොම කියන්න පුළුවන් ද ඕන වෙලාවක? බෑ. එහෙනම් දැකලා තියෙන දේවල් වලින් කොච්චර චුට්ටද ලෝකෙට එකතු වෙලා තියෙන්නේ? නේද? අහලා තියෙන ඒවායින් කොච්චර චුට්ටද තමන්ගේ කියලා ගොඩ නැගිලා තියෙන ලෝකෙට එකතු වෙලා තියෙන්නේ? නේද? එහෙනම් මම සැරිසරන ලෝකය මගේ කියලා මං අල්ලන් ඉන්නේ ඒ ටික නේද? ඇල්ලිලා තියෙන්නේ ඒ ටික නේද? හරි. මේ මුළු ලංකාව තරන්නම් දැකිය හැකි දේවල්, ඇසිය හැකි දේවල්, විඳිය හැකි දේවල් මේ ලංකාව තරන්නම්. ගෙදර ඉන්න කූඹි රංචුවක් වගේ තමයි මගේ ලෝකෙට එකතු වෙලා තියෙන ටික කියලා කිව්වොත් මොකද කියන්නේ? නේද? ඊටත් වැඩිය පොඩි මිසක් ලොකු නෑ. එහෙනම් හරි නේද? එහෙනම් මගේ ලෝකේ මොන ලෝකේ වගේද හරියන්නේ නිකන්? කූඹි ලෝකේ වගේ. නේද? ලෝකෙට සාපේක්ෂව මගේ ලෝකය මං මේ ගොඩනගාගෙන තියෙන මං කල්පනා කරගෙන ඉන්න මං අඬන මං බනින මං වැළපෙන මම ඊර්ෂ්‍යා කරන මෛත්‍රී කරන ආදරය කරන ආරක්ෂා කරන ලෝකය මොන ලෝකයක් වගේද? කූඹි ලෝකයක් වගේ. හවුද නැද්ද? හරි. එහෙනම් මම මොන රජුරුවද? කූඹි රජුරුව. කූඹි රජින නේද? හැබැයි මම පාර යන්නේ නම් කොහොමද? කරපු රස්සාවල් නේද? තිබ්බ තත්ත්වයන්, ගෙවල් දොරවල්, යාන වාහන අර කූඹි ලෝකේ තියෙන චූටි දේවල් වගේක් හින්දා යන්නේ නම් හරි රජුරුව වගේ නේද? සිංහ රජුරුව වගේ. නමුත් ඊටාම පුංචි දෙයක්. ඒක නේ මහා දුක හිතෙන කතාවක් කියන්නම්. සංසාර ජීවිතයේ බොහෝ දුර යන්නේ ඔන්න ඔය කූඹි ලෝකේ අතහැර ගන්න බැරුවද නැද්ද? නේද? සසර අපි බොහෝ දුර පැන ඇවිදින්නේ ඔන්න ඔය පුංචි ලෝකයක් අතහැර ගන්න බැරුව. දැන් එනම් පළවෙනියෙන්ම තේරෙන්න ඕනේ මගේ ලෝකය කියන්නේ මට තණ්හාව ඉපදිලා තියෙන්නේ ඊටාම් පුංචි ලෝකයකයි කියලා. නේද? හරියට කල්පනා වුණොත් අපිට අපි ගැන මේක මහ විකාරයක් කියලා හිතෙනවා. මාළු ටැංකියක හිර වෙලා ඉන්න මාළුවෙක් වගේ අපි නිකන් එක තැන කැරක් ඉන්නේ. ඒක හින්දාම ලෝකයේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න පුළුවන්කමක් අපිට නැහැ.
මේ පුංචි තැනක කැරක් ඉන්නවා. ඒව ගැන කල්පනා කරන උදේ ඉඳන් හැන්දෑ වෙනකන් කල්පනා කර කර ඉන්නේ මොනවද? ඔන්නේ පුංචි ලෝකේ ගැන. කොහෙ ගියාද දන්නේ නැහැ, මොනව වුණාද දන්නේ නැහැ කීකේ කල්පනා කර ඉන්නවා. ඒ මදිවට සමහර අය මෙහෙමත් කියනවා. මැරෙන්න කලින් ගේ හදාගත්තොත් ඇති අප්පා. නේද? මැරෙන්න කලින් අර ඔප්පුවල තියෙන ප්‍රශ්න ටික විසඳගත්තොත් ඇති. එහෙනම් ඉපදිලා තියෙන්නේ මොකටද? ගයක් හදන්න. එහෙම කියනවා නම් කවුරු හරි මැරෙන්න කලින් ගේ හදාගත්තා නම් ඇති කියලා ඉපදිලා තියෙන්නේ මොකටද? ගයක් හදන්න. නේද? ඒ වගේ පුංචි තැනක පටු තැනක අපි ඔක්කොම හිර වෙලා. ඒ පුංචි දේවල් අපිට දැනෙන්නේ ලොකු වෙලා ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මහා මේරු පර්වතයක් ළඟ තියෙන දූවිලි අංශුවක් විතර තියෙන අපේ ලෝකය අපිට ඒ වුණාට දැනෙන්නේ මහා මේරු පර්වතයක් වගේ. ඕගොස්තුගෙන් තමයි ඉන්නේ. තේරුණාද මං කියපු දේ? මතක තියාගන්න ඕන එකක් ඒ කිව්වේ. මහා මේරු පර්වතයක් ළඟ තියෙන දූවිලි අංශුවක් වගේ තමයි අපේ ලෝකය. නේද? හැබැයි ඒක දැනෙන්නේ දූවිලි අංශුව අපිට දැනෙන්නේ මහා මේරු පර්වතයක් වගේ. එහෙනම් මෙන්න මේ ව්‍යසනකාරී తত্ত্বය වැරදීම නිවැරදි කරන්නටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. හරි. දැන් කෙටියෙන් අපි බලමු පුංචි දෙයක් තව තේරුම් ගන්න. හැමෝම අඬන හැමෝටම උපාදානය වෙලා තියෙන එක එක්කෙනාට Tamanට සාපේක්ෂව සකස් වෙලා තියෙන ওই ලෝකය මං කොටස් තුනකට බෙදන්නද? එක කොටසක් මගේ, එක කොටසක් මම, අනිත් කොටස මගේ නොවන. හරිද බලන්න? මම ඉන්නවා නේද? හැමෝම කියන මම කියන කෙනාට අයිති ටික මගේ. මම කියන කෙනාට අයිති නැති ටික මගේ නොවන. ඔය කොටස් තුනට බෙදපුවාම ආයෙ මොකුත් තියනවද? නැහැ. නේද? ඔය කොටස් තුනනේ මේකේ තියෙන්නේ. මේ මම මෙන්න මගේ කොටස, මෙන්න මගේ නොවන කොටස. වැඩියෙන්ම තණ්හාව තියෙන ඕකෙන් කොයි කොටසේද? දැන් තණ්හාව නැති කරන වැඩේනේ මේ හොයන්න යන්නේ. අමතක වෙයි මාතෘකාව. නේද? තණ්හාව නැති කරන වැඩපිළිවෙල හොයන්න යන වෙලාවේ ඔන්න මම දැන් කොටස් තුනකට ඔය කූඹි ලෝකයේ කොටස් තුනකට බෙදුවා. ඒකේ පළවෙනි කොටස මම වැඩියෙන්ම තණ්හාව තියෙන්නේත් මම කියන එකට තමයි. මම මෙහෙම කෙනෙක්. මම කවුද කියලා දන්නේ නැතුව නේද? මම කියන කෙනාට සාධාරණ ඉෂ්ට කරගන්න ලොකු උත්සාහයක් දරනවද නැද්ද? හැම වෙලෙම මම කියන කෙනාට සාධාරණයක් ඉෂ්ට කරගන්න මේ ලෝකයේත් එක්ක ලොකු පොරයක් අල්ලනවා, අයිතිවාසිකම් කියනවා, හරියට කැප වෙනවා මම කියලා කෙනා හින්දා. වැඩියෙන්ම තණ්හාව තියෙන්නේ මම කියන ගොඩේ. ඊළඟට මගේ කියන ගොඩේ. මගේ නොවන දේවල් ගැන එහෙම තණ්හාව එපමණකින් නැහැ. එහෙනම් තණ්හාව අඩු කරගන්න යන අපි ඔන්න ඔය මම හොයාගත්තොත් හොඳ නැද්ද ඉස්සෙල්ලා? මම කියන ගොඩට අයිති වෙන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා හොයාගෙන මගේ කියන ගොඩට අයිති වෙන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා ඊළඟට හොයාගෙන නේද? අඩුම ගානේ ලයිස්ට්ුවෙන් සතියකට එකකවත් තණ්හාව අඩු වුණොත් හොඳ නැද්ද? නැත්තම් දුක් අඩු වෙන්නේ නැහැ. එහෙම නේද? එහෙනම් අපි පොඩි උත්සාහයක් ගමුද මම කියන ලයිස්ට්ුව හොයාගන්න. හොයාගෙන ලියාගෙන චුට්ට අඩු කරගන්න බලමු. හරි. මේක හොයන්න ගියාම මේ ලයිස්තු බෙදන්න දැන් ලෝකයේ තියෙන තමන්ගේ කූඹි ලෝකයේ බෙදා ගන්න හැටි මම මේ කියලා දෙන්න යන්නේ. ඒක කොටස් තුනකට බෙදා ගන්නයි කියලා දෙන්න යන්නේ. ලෝකේ කූඹි ලෝකෙනේ. නේද? හරි. යම් දෙයකට අපි මගේ කියලා කතා කරනවා නම් යම් දෙයකට අපි මගේ දේවල් කියලා කතා කරනවා නම් ඒවා මම වෙනවද? ඇයි? මම කියන කෙනාට අයිති දේවල් තමයි මගේ දේවල් කියන්නේ. පිළිගන්නවද? එහෙනම් යමකට අපි මගේ කියලා කතා කරනවා නම් ඒවා මම නෙවෙයි. යමකට අපි මගේ නොවන කියලා කතා කරනවා නම් ඒවත් මගේ නෙවෙයි. හරි. එහෙනම් දැන් අපි බලමු එකින් එක අරගෙන මම කියන කොට වැටෙන්නේ කොහොමද? මගේ සහ මගේ නොවන කියන දේවල් වලට වැටෙන්නේ නැති දේවල් මම කියන කොට වැටෙනවා. යමකට මගේ කියලා කතා කරනවා නම් ඒක කවදාකවත් මම වෙන්නේ නැහැ. එහෙම නේද? දැන් මේ මහා පෘථිවි ධාතුව තියෙනවා. නේද? නැත්නම් මේ පෘථිවිය තියෙනවා. මේ ග්‍රහ ලෝකේ තියෙනවා.
ඔය ග්‍රහ ලෝකයේ අඟහරු බ්‍රහස්පති බුධ ආදී ග්‍රහ ලෝකයන් අතර මේ ග්‍රහ ලෝකයට අපි කතා කරන්නේ මොන ග්‍රහ ලෝකය කියලාද? කාගේක කියලාද? මගේ ලෝකය නේද? මගේ ග්‍රහ ලෝකය තමයි මම ඉන්න ග්‍රහ ලෝකය. එහෙනම් මේ මහා පෘථුවිය වැටෙන්නේ මම කියන තැනටද මගේ කියන තැනටද? ඒක වැටෙන්නේ මගේ ගොඩට. හරි ඒක මම නෙවෙයි. ඒක කොහොමද මම වෙන්න දෙයක් නැහැ නේද? මේ පෘථුවියේ තියෙනවා ලංකාව කියන රට. මගේ. එහෙනම් ඒකත් මගේ. එහෙනම් අපි මගේ කියලා කතා කරන්නේ. එහෙනම් ඒක මම වෙනවද? නැහැ. ඒ රටේ තියෙන ගම මං ඉන්න ගම. ඒක කාගේ ගමද? මගේ ගම. එහෙනම් ඒකත් මගේ ගොඩේ. එහෙනම් දැන් තණ්හාව තියෙන්නේ මගේ ගොඩේ තියෙන තණ්හාව තමයි ඒවට යන්නේ නේද? ඊළඟට ඒ ගමේ තියෙන මගේ ගෙදර යාළුවෝ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ගිය ඇතුලේ තියෙන බඩු මුට්ටු ආදී සියල්ල එහෙනම් ඒව මම නෙවෙයි. දැන් ඉතුරුනේ මං විතරයි. දැන් ඉතුරුනේ කවුද? අනිත ඔක්කොම මගේ. දැන් මම විතරයි. දැන් මේ මම තමයි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ බඹයක් විතර වෙච්ච ශරීරයට අපි කියනවා මම කියලා. අනිත් ඒවා ඔක්කොම මගේ. හරිද? යමකට මගේ කියනවා නම් ඒක මම වෙන්නේ නැහැ. දැන් එහෙනම් මම කියලා ආවේ මොකද්ද? මෙන්න මේ බඹයක් විතර වෙච්ච ශරීරය. එහෙමද? බලමු නේද? මෙන්න මේ ශරීරයට කට්ටිය කතා කරනවා මගේ මුහුණ, මගේ අත, මගේ කට, මගේ නහය, මගේ බඩ, මගේ වකුගඩු නරක් වෙලා නේද? මුළු ශරීරෙටම කතා කරන්නේ මම කියලාද මගේ කියලාද? හරියට බලන්න. මම කියන කෙනාට අයිති ශරීරය. හරිය රට වගේ. ලෝකේ වගේ. නේද? එහෙනම් මම කියන කෙනාට අයිති ශරීරයට කියනවා මගේ ශරීරය නේද? මම කියන්නේ ශරීරය වෙන්න පුළුවන්ද? මම කියන්නේ ශරීරය වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් කිසිම විදියකින් මේ ශරීරයට මම කියන්නේ නෑ. අපි මගේ කියලාමයි කියන්නේ. එහෙනම් ශරීරය මම නෙවෙයි. එහෙනම් මම මොකද්ද? අපි මෙච්චරලා කතා කරා රූපී කොටස් වර්ගයක් ගැන නේද? අනිත් අයගේ ජීවිත ගැන ගත්තාම නාම කොටස් වර්ගයක් ගැන කතා කරා. නමුත් මේ ශරීරයේ තියෙන රූපී කොටසත් අනිත් සියල්ලමත් අයිති වෙන්නේ මගේ සහ මගේ නොවන කොටස. තාම අපි කතා කරන්නේ නැත්තේ අරූපී කොටස ගැන විතරයි. මේ ශරීරය ආශ්‍රය කරගෙන තව තියෙන දේවල් වගේක් තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මේ තියෙන මේ භෞතික ශරීරයට අමතරව මේකේ තව තියෙනවා නාම කොටසක්. නේද? ඒ කියන්නේ අරූපී කොටසක්. මොනවාද? වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙනම් ඒ ටික මම වෙන්න ඇති. නේද? එහෙනම් වේදනා, සංඥා, සංකාර, විඥාන මම වෙන්න ඇති. මේ ශරීරය සහ බාහිරින් තියෙන ඔක්කොම මගේ සහ මගේ නොවන කියන කොටවල් දෙකට වැටෙනවා. වේදනා, සංඥා, සංකාර මම වෙන්න ඇති. නේද? හරි. ඉතින් එකින් එක අරන් බලමු. වේදනාව සරලව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කායික වේදනා සහ මානසික වේදනා. තව තියෙනවා සුඛ වේදනා, දුක් වේදනා, දුක් අසුඛ වේදනා. තව විදිහකට බෙදනවා නම් චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ගාහන සම්පස්සජ, ජීවය සම්පස්සජ. ওই විදිහට ඉතින් ඔක බෙදා ගන්න පුළුවන්. ඒක ආකාරයට අපි ගන්නවා අපිට තේරෙන හැටියට කායික සහ මානසික වේදනා කියලා. කාට හරි ලොකු තුවාලයක් හැදිලා. නැති ලොකු දුක් වේදනාවක් ඇවිල්ලා තියෙන තුවාලෙ හින්දා. දැන් කායික වේදනාවක් නේ. වෙන කෙනෙක් ඇවිල්ලා කියනවා ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නැහැ නේ. ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නැහැ නේ කියලා. එතකොට අර තුවාලේ තියෙන මට නම් මම කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? මගේ වේදනාව දන්නේ මමනේ. මොකක්ද කිව්වේ? වේදනාව ගැන කතා කරේ එතකොට මොකක් කියලාද? මම කියලාද මගේ කියලාද? මමට අයිති මගේ වේදනාව දන්නේ. ලොකු කායික පීඩනයක් ඇති වෙලා තියෙනවා. මානසික පීඩනයක් ඇති වෙලා තියෙනවා. ඒ වෙලාවේ කවුරු හරි ඇවිල්ලා කියනවා කොච්චර ගණන් ගන්න එපා කියලා. එතකොටත් කියන්නේ කොහොමද? මගේ වේදනාව දන්නේ මමනේ කියලා. එහෙනම් වේදනාව කියන එක කොහෙටද වැටෙන්නේ? මගේ කියනකොට නේද? මම කියලා මං කතා කරපු තැනට නෙවෙයි මම කියන කෙනාට අයිති වේදනාව. එහෙමනේ අපි කතා කරන්නේ. මම කියන කෙනාට අයිති වේදනාව තමයි. ඒකට එහෙනම් අපි කියන්නේ මගේ. හරිද? දැන් එහෙනම් වේදනාව අයිති වෙන්නේ
මගේ ගොඩේ. දැන් ආය සංඥා. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. වෛද්‍යවරයෙක් අසනීප හඳුනා ගන්නවා. නේද? වඩු වැඩ කරන කෙනෙක් ලීපුරු මේ සාධනේවල් ලී එහෙම හඳුනා ගන්නවා. එහෙම නැති කෙනෙකුට ඒව හඳුනා ගන්න බෑ. එතකොට මම දැන් ද්‍රවිඩ භාෂාවෙන් නම් බණ කිව්වේ ද්‍රවිඩ භාෂාව දන්න අය හඳුනා ගන්නවා. අනිත් අයට හඳුනා ගන්න බෑ. ඉංග්‍රීසි භාෂාවෙන් නම් බණ කිව්වේ ඉංග්‍රීසි භාෂාව දන්න අය හඳුනා ගන්නවා. නේද? එතකොට මෙන්න මේ හඳුනා ගැනීම වලට අපි කියනවා සංඥා කියලා. වෛද්‍යවරයාට තියෙන වෛද්‍ය සංඥා ටික තමයි යාගේ උපාධියෙන් එයාට ලැබුණේ. ප්‍රශ්න පත්‍රයක් කියලා කියන්නේ සංඥා පරීක්ෂණයක්. නේද? අපි විභාගයට ගිහිල්ලා ඉඳගත්තාම ප්‍රශ්නේ දකිද්දි උත්තරේ නේද කලින් පාඩම් කරපුවා සංඥාවක් විදිහට මතකයක් විදිහට එන්න ඕනේ. එතකොට ඒ වගේ එක එක්කෙනා තමන්ගේ තියෙන මතකය නැත්තම් තමන්ගේ තියෙන දැනීම තමන්ගේ තියෙන ඒ නැත්තම් හඳුනා ගන්න පුළුවන් දේවල් වලට කියන සංඥා කියලා. වෛද්‍යවරයා තමන්ගේ උපාධියට කියන්නේ කාගේ උපාධිය කියලාද? සිංහල භාෂාව දන්න අය ඉංග්‍රීසි භාෂාව දන්න අය කියන මගේ ඉංග්‍රීසි දැනීම. වෙනත් ද්‍රවිඩ භාෂාව දන්න අය කියනවා මගේ දැනීම, මගේ ද්‍රවිඩ භාෂාව දැනීම. මගේ මතකය. එහෙනම් ඒ ඔක්කොම මම කියන කෙනාට අයිති දැනීම. එහෙනම් සංඥා ගොඩම වැටෙන්නේ මගේ කියන කොටද මම කියන කොටද? එහෙනම් සංඥා ටිකත් මගේ කොටේ. හරිද? දැන් ඊළඟට එන සංස්කාර. මොනවද පංච උපාදානස්කන්ධය බෙදාගෙන තියෙන විදිහට සංස්කාරයන් ගොඩට වැටෙනවා. සංස්කාර ගොඩට පංච උපාදානස්කන්ධය බෙදාගෙන තියෙන විදිහට වැටෙනවා. දැන් බලන්න අපි ඒක තේරුම් ගමු. මම එක පාටම දූරියන් කියනවා. හරිද? අපි දූරියන් ගෙඩියක් දකින්නවා කියලා. අන්න එතන රූපයට වැටෙන්නේ දූරියන් ගෙඩිය. හරිද? එතකොට වේදනාවට වැටෙන්නේ එහි තියෙන අපි හිතමු මේක මහා ආලෝක ධාරාවක් විහිදෙන එකක් කියලා. අන්න ඒ වගේ ඒ ඇති වෙන චක්කු සම්පස්සද වේදනාවක් තියෙනවා. සංඥාව කියන්නේ එතන දූරියන් කියන සංඥාව. ඔය තුනට අමතරව තව මොනවා හරි වෙනසක් වෙනවද නැද්ද අපේ? එයි මම මේ දූරියන් කියලාම ගත්තේ නේද? ඒකට සමහර අය හරි කැමති නේද දූරියන් කියනකොට බලන්න සමහර අයගේ මූණ වල හොඳ හිනාවක් යන අතරේ අනිත් සමහර අය මෙහෙම කරගන්නවා. අන්නේ මොකද උනේ? එන්න ඒ කැමැත්තක් හෝ අකමැත්තක් හෝ ප්‍රියභාවයක් හෝ අප්‍රියභාවයක් හෝ ගිජුකමක් කෑදරකමක් අන්නේ ගිජුකම කෑදරකම ආදී රූපයද වේදනාවද සංඥාවද සංඥානේ සංඥාව කියන්නේ දූරියන් කියන කාටත් වෙන එකක් හඳුනාගත්තා හඳුනා ගැනීමත් එක දැන් අම්මා කියනකොට අම්මව හඳුනා ගැනීම සංඥාවයි නමුත් හිතේ ආදරයක් කියලා ඇදීමක් තල්ලුවක් නේද ඇති වෙනවා අර දූරියන් වලට කැමැත්තක් ඇති වෙනවා අන්න ඒක තමයි සංස්කාරය වෙන්නේ එතන හරිද අන්න බලන්න ඒ කියන්නේ වේදනා සංඥා ඇරෙන්න ඉතිරි චෛතසික ධර්ම 50ම වැටෙන්නේ සංස්කාරයට එහෙනම් එහෙම අපි කියන්නේ නැතුව අපි පාරේ යනකොට නේද පාරේ යනකොට සමහරවිට යන්න ඕන දිහා නෙවෙයි යවෙන්නේ ළමයා ඔන්න පාසල් ඇරිලා ඇවිල්ලා පාඩම් කරන්න ඕනමයි කියලා හිතාගෙන රූපවාහිනිය ළඟින් යනකොට රූපවාහිනිය ළඟින් කාමරේට යන්න ගියේ. හරි මොකද උනේ? හරියට මේ විදුලි බුබුලකට සතෙක් ඇදිලා යනවා වගේ. ඇදිලා යනවා. සමහර දේවල් දැක්කහම මේ ලෝකේ නේද අපි මේ පැත්තට ඇදිලා යනවා. අම්මා දැක්කහම තාත්තා දැක්කහම නේද? වහු පැටියට එළ දෙන දැක්කහම. ඒත් ඇදිලා යනවද නැද්ද මේ පැත්තට? නේද? එහෙනම් මේ ලෝකයේ එක එක සතුන් තුල අපි තුල එක එක වස්තුන් කෙරෙහි ඇතුලාන්ත තල්ලුවක් ඇතුලාන්ත ඇදීමක් ඇතුලාන්ත සකස් වීමක් තියෙනවද නැද්ද නේද පාරේවත් යන්න බෑ හරි කරදරයි යෝග නේද පාරේවත් යන්න බෑ කරදර අන්න ඒ සකස් වීම තමයි මෙතන සිද්ධ වෙන සිද්ධියක් ඒක රූපය කියන්නේ සිද්ධියක් වේදනා සංඥා සංකාරය කියන්නේ අපි ළඟ සිද්ධ වෙන වැඩපිළිවෙලක්. ආදරය කියන්නේ ඒත් එහෙමයි. තරහ කියන්නේ ඒත් එහෙමයි. කෑදරකම, ගිජුකම, මසුරුකම මේ ඔක්කොම තණ්හාව ඒත් එහෙමයි. නේද? හොඳයි.
ඔන්න ඔය ටික එහෙනම් මම වෙන්න ඇති. බලන්න චුට්ටක්. අපි ඕවට කතා කරන්නේ කොහොමද කියලා? ආදරය ගැන කතා කරන්නේ මම ආදරය කියලාද? මම ආදරය කියලාද කතා කරන්නේ? මගේ ආදරය කියලාද කතා කරන්නේ? මගේ ආදරය දන්නේ නැතුව නේද? මගේ තරහ, මගේ වෛරය, මගේ කෑදරකම, මගේ ගිජුකම. එහෙනම් සංස්කාරය කියන්නේ මොකද්ද? මම කියන කෙනාට අයිති සැකසීමක් නේද? මම කියන කෙනාට අයිති සැකසීමක්. එහෙනම් ඒක මම කියන කොටේද මගේ කියන කොටේද? මගේ කියන කොටේ. හරිද? හරි. දැන් එහෙනම් ඉතුරුනේ විඥානය. අහිංසක විඥානය. නේද? විඥානය කියන්නේ මොකද්ද? කොටස් 6කට බෙදෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ඇහි සකස් වෙන පෙනීමේ දැනීමට කියනවා චක්කු විඥානය. පෙනීම කියන එක. පෙනීමේ දැනීමක් තියෙනවනේ අපිට. ඒක විඳීම නෙවෙයි දැනෙන ගතිය. ඒ කියන්නේ ආලෝකය දැනෙන ගතිය. මේ තියෙන මේ පේන්නේ නේද? බලනකොට පේන්නේ. ආන්ගේ පෙනීමට කියනවා සෝත විඥානය කියන්නේ ඇසීමේ දැනීමට, ඒ දැනීම හින්දා විඳීම කියනවා වේදනාව. නේද? ඒක සුඛ, දුක්ඛ, අදුක්ඛ, අසුඛ. මේක දැනීම, මේ දැනීම අපිට තියෙන මේ දැනීම. එතකොට සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන ඔය ටික නම් හොයාගන්න පුළුවන්. එතකොට මනෝ විඥානය කියන්නේ දැන් මම මේ අත්තන්ගෙන් අහනවා ඊර්ෂියාව, ආදරය වගේ ඒවා විඳින්නේ, ඒවා දැනෙන්නේ, දැනෙනවනේ ඒවා අපිට දුක් දැනෙනවනේ. නේද? මානසික දුක් දැනෙනවනේ. ආන්ගේ දැනෙන්නේ ඇහැටද? තරහ දැනෙන්නේ කනටද? ඕනේ තරහ කනට දැනෙනවා අනුන්ගේ තරහ නම් වෙලාවකට නේද? එහෙනම් ඒවා දැනෙන්නේ මනසට. තරහ දැනෙන්නේ මනසට, ඊර්ෂ්‍යාව දැනෙන්නේ මනසට, ක්‍රෝධය දැනෙන්නේ මනසට. එහෙනම් ආන් ඒ දැනීමට කියනවා මනෝ විඥානය කියලා. හරි. ඒ දැනීම මාත්‍ර, ඒ දැනීම හින්දා ඇති වෙන ක්‍රෝධයට, වෛරයට ඒවට කියන්නේ සංස්කාරය කියලා. ඒකයි මේ පහම එකවර උපදිනවා කියලා කියන්නේ. තේරෙනවද? නේද? උතන තමයි වේදනාවයි සංස්කාරය කියන්නේ. ආදරය කියන්නේ ඔන්න බලන්න. ආදරය කියන්නේ සංස්කාරය. හරිද? ආදරය මට දැනෙනවා. ආන්ගේ දැනීමේ ස්වභාවයට කියනවා, දැනීමට කියනවා විඥානය කියලා. ඊළාට ආදරයෙන් හින්දා මට සැප වේදනා හෝ දුක් වේදනා හෝ අදුක් අසුඛ වේදනාවක් ඇති වෙනවා. ඒ විඳීමට කියනවා වේදනාව කියලා. දැන් එහෙම පංච උපාදානස්කන්ධය වෙන් කරගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. කොහොම නමුත් කමන්නේ විඥානය මමද මගේද කියලා දැන් හොයාගන්න ඕනෙලා තියෙන්නේ. අපි කතා කරන්නේ කොහොමද කියලා බලන්න, අපිට දැනෙන්නේ කොහොමද කියලා බලන්න. අපි කියනවා මගේ ඇහි පෙනීමේ දැනීම අඩු වෙලා නේද? මගේ පෙනීමේ දැනීම අඩු වෙලා කියලා කියනවද නැද්ද? මගේ ඇසීමේ දැනීම අඩු වෙලා කියලා කියනවද නැද්ද? නේද? මගේ කකුල හිර වැටලා මගේ දැනීම අඩු වෙලා කියලා කියනවද නැද්ද? එහෙනම් විඥානය මමද මගේද? මගේ දැනීම, මගේ විඥානය නේද? හරි. ඒ කියන්නේ මම කියන කෙනාට අයිති විඥානය. දැන් මං අහනවා දැන් කොයි කැලේට මේ ලෝකයේ සකස් වෙන කොයි මාත්‍රයටද කොයි කැලේටද මම කියලා කියන්නේ? මොකද කිවිසුම් සද්දයක්වත් නැත්තේ නේද? කොයි කැලේටද කොයි දෙයකටද අපි මම කියලා කියන්නේ? හොඳයි. ආපු ගමන් මේ දේශනාව පටන් ගන්නකොට මම කිව්වනම් එහෙම මම නෑ හරිද? කිව්වනම් මේ අතුමට මොකද කියන්නේ? ආන්දරන්ට ටිකක් ඔළුව නේද? අවුල් වෙලා වගේ කියලා. අපි හොඳට කල්පනා කරලා බැලුවා. විමසලා බැලුවා. බෙදලා බැලුවා. දැන් ඉතින් මේක අභියෝගයක්. නේද? මොකද්ද මේ අභියෝගේ? කොතනද මේක හොයාගන්නේ? කොහෙද මේක තියෙන්නේ? වැඩියෙන්ම තණ්හාව වැටෙනවා කියලා අපි කිව්වේ මම කියනකොට. දැන් වැඩියෙන්ම තණ්හාව වැටුනේ මොකේද එතකොට? වැඩියෙන්ම පව් කරන්නේත් මම හින්දා. වැඩියෙන්ම පින් කරන්නේත් මම හින්දා. රණ්ඩු අල්ලන්නේත් මම හින්දා. දැන්
මෙතන ලොකු වැරදීමක් තියෙනවා කියලා තේරෙනවද නැද්ද? නේද? දැන් තණ්හාව අයින් කරන්නේ මොකේද? දැන් තණ්හාව අයින් කරන දැන් අපි ලෑස්තිනේ ලයිස්තුවක් හදලා තණ්හාව අයින් කරන්න. පින්නත් මේ තණ්හාව වැරදීමක් හින්දා ඇති වෙලා තියෙන තණ්හාවක් කියලා තේරෙනවද? නේද? අපිට මේවා දැනෙනකොට තේරෙනකොට තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ තියෙන ධර්මයේ තියෙන වටිනාකම දැනෙන්නේ. නොදරුවෝ වගේ නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන සසර අනන්ත දුක් විඳිනවා. සංසාර ජීවිතේ අනන්ත දුක් විඳිනවා. ගහ ගන්නවා, මරා ගන්නවා, කොටා ගන්නවා, ඊර්ෂ්‍යාකම් කරනවා, ක්‍රෝධකම් කරනවා, වෛරකම් කරනවා, හොරකම් කරනවා. නේද? මේ ඔක්කොම මොකටද? මම කියන කෙනාට සාධාරණ ඉෂ්ට කරගන්න. මම කියන දෙයට සාධාරණ ඉෂ්ට කරගන්න මිනිස්සු කරන්නේ නැති දෙයක් නැහැ. නමුත් අතට අල්ලාගත්ත හුළඟ වගේ හුළං අල්ලන්න පුළුවන් දතේ අහුණා කියලා හිතාගෙන ඉන්නවා කියලා හිතන්න කවුරුරේ දිගැල්ල බලනකොට මොකුත් නැහැ. ඒ වගේ මිරිගුවේ පස්සේ යන මෝරැල වගේ මේ පංච උපාදානස්කන්ධය මම කියලා ගන්නවා කියලා කියන්නේ ඒකයි අපිට ඒක දැනෙනවා මම කියලා. එතකොට මොකක්ද මම කියන්නේ කියලා තෝරගන්න ගියාම ඔන්න තේරෙන මම කියන එක පැහැදිලි කරලා දෙන්න. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේද? මේ පුරුෂයා තුළ ඇති වෙන රාගය සංකල්පයක් විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේක තේරුම් ගන්න බලමු. අපි ටෙලි නාට්‍යයක් බලනවා කියලා හිතන්න. මේ ටෙලි නාට්‍ය ඉවර වුණාම ඒ ටෙලි නාට්‍ය දානවා අන්තිමට නංගම් මනක්කල්පිතයි කියලා. මනක්කල්පිතයි කියන්නේ ඇත්ත නෙවෙයි මනසේ ඇතිවෙච්ච කල්පනාවක් විතරයි කියලා. ඒකයි මනක්කල්පිතයි කියන්නේ. ඔය ටික අපි දැක්කේ නැහැ. අපි හිතනවා මේ නාට්‍යයේ තියෙන කට්ටිය හොයාගෙන ගියා නම් හොඳයි කියලා. ඒ ගම හොයාගෙන, ගෙදර හොයාගෙන ඒ කියපු විදිහට ඒ තිබ්බ තැනට යනවා. ලිපිනේ හොයාගෙන ගියොත් හොයාගන්න හම්බෙයිද? නෑ. ඇයි හොයාගන්න හම්බෙන්නේ නැත්තේ? හොයාගෙන යනකොට හොයාගන්න හම්බෙන්නේ නැත්තේ ඒක මනසේ ඇතිවෙච්ච කල්පනාවක් විතරයි. අපි තණ්හාව අයින් කරගන්න අල්ලගන්නම්කෝ මම කියලා මම හොයාගෙන ගියා දැන්. නේද? හොයාගෙන ගියාම නෑ. එහෙනම් ඒක මනසේ ඇතිවෙච්ච කල්පනාවක් විතරයි. මේ ලෝකේ නැති දෙයක් පිළිබඳ තියනවා කියලා අපේ මනසවල වල මම කියලා ලොකු සංකල්පයක් තියෙනවා. හරිද? දැන් කූඹි ලෝකෙට මොකද උනේ? කූඹි ලෝකේ හිටිය රජුරවන්ට මොකද උනේ? නේද? එතකොට බලන්න ඇයි අපි මේ දුක් විඳින්නේ? මං කියන්නේ මිරිගුවක් පස්සේ දුවගෙන යන මෝරලක් ඉන්නවා කියලා හිතන්නකෝ. මේ කට්ටිය දුවන දිවිල්ල දැක්කහම මොකද ඕනේ? එක තැනක් බලනකොට වතුර එතන තියෙනවා කියලා දුවගෙන ගිහලා බලනකොට එතන නැහැ. තව තැනක තියෙනවද කියලා ගිහලා බලනකොට එතෙන්ට ගියාම තව තැනක තියෙනවා වගේ පේනවා. එතෙන්ට ගියාම එතනත් නැහැ. ඔය රංචුව දැක්කම අපිට මොනව හිතේද? අනේ මේ දුවන දිවිල්ල මුලා වෙලා දුවන දිවිල්ල කොච්චර දිව්වත් කමන්නේ අන්තිමට වතුර මාත්‍රයක් හරි මෙයාලට හම්බෙනවා නම් නේද? වතුර මාත්‍රයක් හරි හම්බෙනවා නම් කොච්චර දිව්වත් කමන්නේ. දුවලා මහන්සි වෙලා හෙම්බත් වෙලා අන්න එහෙම මහා පීඩනයකට ලක්වීම හැරෙන්න වෙන කිසිවක් හම්බෙන්නේ නැහැ ඒ කට්ටියට. මොකද නැති දෙයක් පිටිපස්සේ දුවන්නේ. අපි මම කියන කෙනාට සාධාරණ ඉෂ්ට කරගන්න දුවනවද නැද්ද? බුදුරජාණන් වහන්සේලාට සීනාස්ත්‍රයයන්න් වහන්සේලාට අපි ගැන ඔච්චර තිබ්බ සංවේගය කම්පාව මොකද්ද? ගහ ගන්නවා, මරා ගන්නවා, කෑ ගහ ගන්නවා, ඊර්ෂ්‍යාකම් කරනවා, ඇනුම්පද කියනවා, මහා පුදුම දේවල් කියා ගන්නවා, කර ගන්නවා. නේද? මොකටද? නැති මමෙකුට සාධාරණ ඉෂ්ට කරන්නේ, නැති දෙයකට සාධාරණ ඉෂ්ට කරන්නේ. ඔන්න ඔය ටික තේරුම් ගත්තේ නැත්නම්, ඔය ටික Taman තුලින් තේරුම් ගත්තේ නැත්නම් පින්නන්නේ කවදාකවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ මේ දුකෙන් මිදෙන්න. මම එක කිව්වේ කරන්න ඕන දේ ගැන කතා කරමු කියලා. මේ මම කියන සංකල්පය ඇති වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන නොදන්නාකම හේතු වෙලා. හොද්දක් දිය රහයි. ලුණු රහ එන්නේ ලුණු වැටුනහම. නේද? මොනවා හරි මිශ්‍ර වුණාම ඒ මිශ්‍ර වීමට අදාළ රස එනවා. ඒ මිශ්‍ර වෙන දේ තියෙනකොටමයි ඒ රසත්
එන්නේ. ඒ වගේ අපේ හිතේ මේ සිතුවිලි සකස් වෙන්නේ අතීත සිතුවිලි දැනීම ආදී ඔක්කොම හේතු වෙලා. එතකොට අවිද්‍යාව හේතු වෙන හින්දා, ඒ කියන්නේ නොදැනීම හේතු වෙන හින්දා අපිට මෙන්න මේ මම කියලා එකක් දැනෙනවා. නොදැනීම හේතු වෙලා මම කියලා එකක් දැනෙනවා. මේකේ තවත් කම්පාවක් ඇති වෙන කතාවක් කියන්නද ඔයත් එක්කම නේද? දැනගත යුතු කම්පාවක් ඇති වෙන කතාවක්. අපි හිතමු අසත්පුරුෂ මිනිසෙක් ඉන්නවා. එයා සම්පූර්ණ අසත්පුරුෂයෙක්. හරි? මේ අසත්පුරුෂ මිනිසයා දැකලා මට සත්පුරුෂ සංඥා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම දන්නේ නැහැ එයා අසත්පුරුෂයි කියලා. මම දන්නේ නැත්නම් අසත්පුරුෂයි කියලා මම හිතාගෙන ඉන්නේ සත්පුරුෂයි කියලා. මම කෙනෙක් දිහා මේ විදිහට බලලා එයා සත්පුරුෂයි කියලා නම් මට එයා ගැන දැනෙන්නේ මගේ సంతානේ සකස් වෙන්නේ සතුටක්ද කලකිරීමක්ද? සතුටක්. ඒක හරිද? ඒක වැරදි එකක්. ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ? අසත්පුරුෂයා හින්දා සතුටක් උපදිනවා. අසත්පුරුෂයා හින්දා උපදින්න ඕන කලකිරීමක් නේද? ඕනේ නැහැ කියන හැඟීමක්. ඒ මොකද? කොහේ වැරද්දක්ද? මගේ මානසිකාරය වැරද්ද. මොකද්ද වැරද්ද? අසත්පුරුෂයා කියලා නොදැනීම. එහෙනම් ඒ නොදැනීම හේතු වෙලා දැන් මගේ සතුටට කාරණා දෙකක් තියෙනවා එතන. එයා සත්පුරුෂයෙක් වුණා නම් සතුට ඇති වෙන්න ඕනේ. නේද? එයා අසත්පුරුෂයෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. නොදැනීම හේතු වෙලා සතුට ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඒ සතුට දුකට හේතු වෙනවා. ඇයි? අසත්පුරුෂයා කවදා හරි අසත්පුරුෂකම ප්‍රකට කරන හින්දා. පංච උපාදානස්කන්ධය පිළිබඳ නොදැනීම හින්දා අපිට පංච උපාදානස්කන්ධයේ විශේෂයි සතුට ඇති වෙනවා. හරි? මේ ලෝකේ අපි විඳින සතුට නොදැනීම හින්දා විඳින සතුට. පිස්සුවක් ඒක. සතුට ඇති වෙන එක පිටිපස්සේ අපි දුවනවා. මහා වේගෙන් දුවගෙන යනවා. ඇති වෙන සතුට පිටිපස්සේ දුවනවා. ඒ සතුට නැවත නැවත ලබා ගන්න දුවනවා. නමුත් ඒක නිවැරදි සතුටක් නෙවෙයි. ඒකින්ද මිනි පිටිපස්සේ පන්නන්න වෙනවා. කෑ ගහන්න වෙනවා. වැළපෙන්න වෙනවා. දැන් නිර්ආමිෂ සතුට කියන ඇත්ත සතුට හොයාගෙන යන ගමනටයි බුදුරජාණන් වහන්සේ. ඒකින්ද මේ අනර්ථවත් ජීවිතයේ ඔය කොටස ගැනම අපි මේ කතා කරපු ඔය කොටස ගැනම තවත් මේ මගේ කියලා එකක් තියෙන දැන් කෙනෙක් හිතයි මේ මම නැතුණාට කමන්නේ මගේ කොටස තියෙනවනේ කියලා. ඒක ගැනත් මේ වැරදීම ගැනත් තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ ධර්ම දේශනාවේ මේ කොටස නිමාවටපත් වෙනවා. මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අපි අද පටන් ආරම්භ කරේ පංච උපාදානස්කන්ධය පිළිබඳව යථාභූත ස්වરૂපය දැනගැනීමෙන් ලැබෙන අපිට ලැබෙන ස්ථීර සැනසීම මොකක්ද කියලා ටික දවසක් සාකච්ඡා කරන්නයි උත්සාහ කරන්නේ. මේ දවස් ටිකේ ඒ මොකටවත් නෙවෙයි. එතකොටයි අපිට බුදු පියාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදින්නේ. අනේ මගේ සියලු දුක් නැතිකරන්න කොයිතරම්නම් වෙහෙසුණාද මේ ධර්මය තුලින් ඒක කරගන්න පුළුවන් කියලා ශ්‍රද්ධාව උපදින්නේ ධර්මයෙන් ලැබෙන පෝෂණය මොකද්ද කියලා දැනගත්තාමයි. ඒකින්ද තමන්ගේ ධනය බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ විය පහදම් කරලා අපිට විතරක් නෙවෙයි ලෝකයේ හැම දිනාටම මේ ධර්මය බෙදලා දෙන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානයක් අරගෙන අන් අය සඳහා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරපු මේ පින්වත් ඇත්තන් කෙරෙහි අපි ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරනවා මේ ධර්මය ඇහෙන වාරයක් ගානේ යම්කිසි කෙනෙක්ගේ කොහේ හරි තැනක සිතක් సంతානයක් පිරිසිදු වුණාද අධිෂ්ඨානයක් ඇති වුණාද එවැනි වාරයක් ගානේ මේ අත්න්ගේ කායික වාචික මානසික සංවරය ලැබෙන්නට හේතු වේවා උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.